සජීවිත මේක තවත් එක හැන්දෑවක් කියලා ඔබේ හිත කියන එක මං ළඟ ඉන්න මේ කටහඬ ඇහුනහම කියන එකක් නෑ. ඔව් මේක තවත් එක හැන්දෑවක් නෙවෙයි. මේක විශේෂ හැන්දෑවක්. අපි දශක ගණනාවක් පුරා ආදරය කරපු කටහඬක් මේ කළුවර අහස් වියනයට ඉඳන් අපි නිසල්මනේ විඳින්න යනවා. ඔහුගේ ගීත කලාව හරහා ආමන්ත්‍රණය කරන්නේ අපේ හදවත්. ඒ ස්පර්ශය වෙන කෙනෙක්ට වඩා අපිව රිදවන සුළුයි. හැබැයි ඒ නම ඒ සංගීත කණ්ඩායම මේ සියල්ල ඇහුවම අපිට ඇහෙන්නේ වෙන ප්‍රමෝදයක්. නමුත් ඒ ප්‍රමෝදිත බව අස්සේ රිදුම් කැවුව නෙල්සන් වාස් සන්ෆ්ලවර් කණ්ඩායමේ අද්විතීය සංගීතවේදියා අද දවසේ සජීවිත හරහා අපේ කතා බහට ඇවිත් අයිබෝවන් ඔබතුමාට. අයිබෝවන් තරංග. ඔබේ හමුවීම මට ප්‍රහර්ෂයක්. අතීතයේ පටන් මේ මොහොත දක්වා ඔබ රූපවාහිනියෙන් දැකලා කටහඬ අහලා ඒ වින්ද අත්දැකීම් එක්ක අද ඔබතුමා එක්ක මේ කරන සාකච්ඡාව. සන්ෆ්ලවර් කියන නම මුලින්ම හිතට එන්නේ ඔබේද නැත්නම් නීල් වර්ණකුල සූරිය මහත්මයාගේද? ඇත්තටම සන්ෆ්ලවර් නිත්‍යානුකූල අයිතිකාරුවා නීල් වර්ණකුල සූරිය. නමුත් මට හිතෙනවා භාගයට භාගයක් සදාචාරාත්මක අයිතියක් මටත් ඇති කියලා. ඒක හේතුව තමයි ඔය සන්ෆ්ලවර් ආරම්භ කරන්නත් ඉස්සර වෙලා ඉඳලම අපි දෙන්න එකට හිටියේ. මම ඉපදුනේ එයාට අවුරුදු 1.5කට 2කට විතර පස්සේ. එයාගේ අම්මගේ මල්ලිගේ පුතා වෙලා. එතකොට අපි දෙන්නගේ ආරම්භය ඉපදුණු දා ඉඳලම මං ඇස්සරපු දා ඉඳලා මට මතකේ තියෙනවා එයා මගේ ඥාති අයියා හැටියට. ඇයි සන්ෆ්ලවර් කියන නම තෝරගත්තේ? සන්ෆ්ලවර් කියන නම තෝරගන්න ඉස්සර වෙලා එයාට අවුරුදු 16යි මට අවුරුදු 14යි අපි පාසල් යන වයසේදීම සංගීතයට නැඹුරුණා. එයා සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. එතකොට ඒ සංගීත කණ්ඩායමේ නිත්‍ය සමාජිකයෙක් හැටියට මමත් එයා එක්ක එදා ඉඳලම හිටියා. එයා ආරම්භ කරන හැම සංගීත කණ්ඩායමකම මං හිටියා. විවිධ නම් වලින් අපි ආරම්භ කළා. මුලින්ම මට මතකයි අපේ සංගීත කණ්ඩායමට නම තිබ්බේ සුපර් සිග්නට්ස් කියලා. ඊට පස්සේ අපි ඇමේසින් ක්‍රියේෂන් කියන්නේ සුපර් සිග්නට්ස් සමාජිකයෝ දෙන්නෙක් තුන් දෙනෙක් වෙන් වුණා. ඉන්න අනතුරු ඇමේසින් ක්‍රියේෂන් කියලා එයා සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තා. ඒකෙත් මම හිටියා. ඉන්න අනතුරුව අපි සංචාරක හෝටලයක නිත්‍ය සංගීත කණ්ඩායම හැටියට සේවය කරන්න ගියා. බටහිර ගී පමණක් ගායනා කරන සංගීත කණ්ඩායමක් හැටියට. ඒ සංගීත කණ්ඩායමේ නම තිබුණේ ට්වයිලයිට්. ඒ 1983 ජූලි 7 වෙනිදා වෙනකම් විතරයි. අපේ රටේ ලොකු ව්‍යසනයක් වුණා 1983 ජූලි කලබලය. මේ යුදමය වාතාවරණයේ ලොකු ටර්නින් පොයින්ට් එකක් වුණේ ඒක. ඒකෙදී අපි සංචාරකයින් වෙනුවෙන් තමයි ගීත ගායනා කළේ. සංචාරකයෝ ශ්‍රී ලංකාවට එම සම්පූර්ණයෙන්ම අතහැරියා. මං හිතන තරමට එක සුද්දෙක්වත් ආවේ නැහැ 83 ජූලි කලබලේ. එතකොට අපට අපි ඒ සංගීත කණ්ඩායම හිටියේ හෝටලෙම නැවතිලා හබරන ලොජ් කියන හෝටලේ අපිට සර්විස් බ්‍රේක් එකක් දීලා ගෙදර එව්වා. එතකොට අපි සංගීත කණ්ඩායමක් හැටියට ගොඩක් අසරණ වුණා. හැබැයි ඊට කලින් නීල් අඳුනගෙන තිබුණා ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාව. නීල් අපි ඇවිල්ලා ටික දවසකින්ම එයාව හම්බෙන්න ගියා. ගිහිල්ලා ඉවරලා විස්තරය කිව්වම එයා අපිට ආරාධනා කළා. එයාගේ ගෙදරම අපි නැවතිලා හිටියා මං හිතන්නේ මාස කිහිපයක්ම. එතකොට මට මතකයි මේ අපේ සංගීත කණ්ඩායමේ නම ට්වයිලයිට්.
මන්දාරම කියන අදහස එන්නේ. ඒක ඉර බහින කොටත් ඉර නගින කොටත් ඒ අහසේ තියෙන ඒ මේකට. සයාව. එතකොට ක්ලරන්ස් අයියා කිව්වා ඕක දැන් සිංහල සින්දු කියන්න ගියාම සිංහල ජන ක්‍රවුඩ් එකට යද්දී ඔක ටොයිලට් කියයි කියලා. අපි ඕකට එහෙනම් ක්ලරන්ස් අයියා නමක් දාන්න කියලා මම හිතන්නේ ඊට පහුවෙනද තමයි එයා කල්පනා කරලා මේ නම දාලා තිබුණේ සන්ෆ්ලවර් කියන නම අපිට. එතකොට ඔබතුමාන්ලා හරි වාසනාවන්තයි. දැන් අපි එතුමන් ගැන අහලා තියෙනවා. ක්ලරන්ස් විජේවර්ධන ඔබතුමන්ලා ඇසුරු කරලා තියෙනවා. කණ්ඩායම් සංගීතයේ ලොකු පෙරලියක් කරපු ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, සංගීත කණ්ඩායම් නායකයෙක් කියලා කියන්න පුළුවන් මට. කොයි වගේද ගතිගුණ හැම? ගතිගුණ අපිත් එක්ක නම් ගොඩාක් හොඳයි. එහෙම ඔහු හොඳ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්, සංගීත ශිල්පියෙක්. ඉතින් මට මතකයි අපි මායි නීල් අයියගේ එයා එක්ක නොගැලපුණේ එක තැනකදී විතරයි. ඒ අපි දෙන්න බොන්නේ නැහැ. ක්ලරන්ස් අයියා නම් පොඩ්ඩක් ඩ්‍රින්ක් එක දානවා. එතකොට ඒ ඇරෙන්න අපි අතර ලොකු මිත්‍රකමක්, සහෝදර බැඳීමක් තිබුණා ඒ කාලේ. ඒ කියන්නේ ඔබ දෙපළ අමද්‍යපයිද? අනිවාර්යයෙන්. තාමත්. නෙල්සන් වාස්, නීල් වර්ණකුල සූරිය මද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. ඒ වුණාට එහෙම කියලා අපි ඒ මද්‍රව්‍ය පාවිච්චි කරන අයව පිළිකුල් කරලා නැහැ කවදාවත්. ක්‍රියාව පිළිකුල් කරනවා. ඒක අපි අනුමත කරන්නේ නැහැ. එහෙම උණයි කියලා ඒකට පුරුදු වෙච්ච කෙනෙකුව කවදාවත් අපි අයින් කරලා නැහැ. උඹ බොනවනේ එන්න එපා. එහෙම නැතු ඒ වගේ ඕන තරම් අත්දැකීම් තියෙනවා එයාට උදව් කරපොත්. කොයි තරම් නිහතමානීව නිස්කලංකව ඔබතුමා කතා කරනවාද කියලා මම මේ බලාගෙන හිටියේ. දැන් වේදිකාවකදී මොන තරම් ජව සම්පන්නද? හෙට දුවනවා, මෙහෙට දුවනවා, පොලසන් දෙනවා, කට්ටියව ප්‍රීති ප්‍රමෝදයෙන් පුරවන්න මොන මහන්සියක් ගන්න නෙල්සන් වාස් මහත්මයාද මේ තරම් නිවිලා කතා කරන්නේ? නෑ, ඇත්තටම මගේ ප්‍රාර්ථනය මගේ ජීවිතයේ නිවිච්ච එක. මොකද මට පොඩි කාලේ ඉඳලම මගේ සිහිනය තිබුණේ ඒ නිවීම තමයි. ඇතුළාන්ත නිහඬ බව තමයි මං පොඩි කාලේ ඉඳලා මං දැක්කේ. ඒක තමයි සත්‍ය ජීවිතයකට අවශ්‍ය කියලා. මම ඇත්තටම මම කතෝලික. මම පූජකෙක් වීමේ ආසාව මගේ අම්මා තුලින්ම මට දුන්නු දෙයක්. මම ඒකට ගොඩාක් ආසාවෙන් හිටියා. එතකොට ඒ සංගීතයටත් ගොඩක් ආසයි. මම ඇත්තටම පූජක සිසුවෙක් හැටියට ඒ පූජක සිසුහලක සෙමිනේරියක මම එහෙත් හිටියා. නමුත් මගේ අර ඥාති සහෝදරයා ඒ වෙනකොට මට ඒ වයසේදී අපි දෙන්න ගොඩාක් කිට්ටු වෙලා. ඒ කියන්නේ එයාට මන් නැතුව බෑ. ඒ කියන්නේ එයාගේ සුවච කීකරු ගෝලෙක් කියලාත් කියන්න පුළුවන්. එයාගේ නිකන් දකුණු අත කැඩනවා වගේ තමයි මන් නැති වුණාම. මේ නීල් වර්ණකුල සූරිය මහත්මයා. නීල් වර්ණකුල සූරිය. මොකද ඒක ඒ නිසා එයා එනවා සෙමිනේරියට ඇවිල්ලා ඇත්තටම එයා බය නැතුව ඕලතර කියනවා මම තමයි එයාව එතනින් ගත්තේ කියලා. දැන් උනත් කියයි. මොකද එයා තමයි මාව මේ පැත්තට යොමු කළේ කියන එක ඒක සත්‍යයක්. හැබැයි ඉතින් දැන් කරන්නේ හිත සුවපත් කිරීමම තමයි වෙන ක්‍රමයකින්. ඔව් ඒක ඇත්ත. නමුත් පොඩි වෙනසකට තියෙන්නේ එතනදී සමහරක් අපි අකමැති දේවල් වුණත් කරන්න සිද්ධ වෙනවා. මේකෙදී නමුත් අනිත් අය සතුටු වෙනවා දැක්කම ඉතින් ඒ සතුට ඒ කියන්නේ අකමැත්ත වුණත් සතුටට හරව ගන්න ගත් අවස්ථාවල් ගොඩයි. එතකොට මොනවද අකමැති දේවල්? ඒ කියන්නේ අකමැති දේවල් කියන්නේ සමහර වෙලාවට බීලා නටලා ඊට පස්සේ රණ්ඩු කරනවා. ගොඩාක් ෂෝස් මුල් කාලේ ෂෝස් වල අපි ඒක දැක්කේ නෑ. නමුත් පහුගිය ෂෝස් වල මෑතකදී ගොඩාක් වෙලාවට මිනිස්සු මේ ඒ කියන්නේ ෆයිට් එකක් නැති ෂෝ එකක් නැති තරමටම සංගීත ප්‍රසංගයේ වැටුණා. ඒ කියන්නේ
පවුල් පිටින් ඇවිල්ලා බලන්න ආසයි ෂෝ එක නමුත් එන්නේ නැහැ රණ්ඩු කරනවා නිසා. ඒ වගේ තත්යකට මුල් කාලේ එහෙම නෙමෙයි ගොඩාක් හැමෝම ඇවිල්ලා අම්මා තාත්තා දුවලා පුතාලා ඔක්කොම අපි දන්නවා ඉඳගෙන ඉන්නකොට මේ ඉන්නේ එක පවුලක් කියලා. ওই උඩ ඉඳලා බලපුවම පේනවා. නමුත් පසු කාලීනව තමන්ගේ විශේෂයෙන් ගෑනු දරුවන්ට දුවලට ආරක්ෂාවක් දෙන්න බැරි කමට ආසාව තිබුණත් ප්‍රසංග නරඹන්න ආවේ නැහැ. එතකොට ගොඩාක් වෙලාවට බීගෙන නටන අය තමයි වැඩිපුර හමු වෙන්නේ ෂෝස් වලදී. කලාව අපේ හිත්වලට කාන්දු කරන මෙවැනි මහත්මාවරුන්ට පින් සිද්ධ වෙන්න අපේ රටේ ප්‍රසංග වේදිකාවක් හැදුනා. ඒ ප්‍රාසංගික කලාවේ මුල් යුගය ඔපවත් කරපු ඔබතුමා සහ නීල් වර්ණකුල සූරිය දෙපළ. දැන් මේ කාලය පුරා දශක ගණනාවක් පුරා දෙදෙනෙකුගේ සමගිය ඒ ආදරය එක ලෙස පවත්වා ගන්න එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. මේක පැවතුනේ ඔබ දෙපළ ඥාති සොහොයුරන් වුණු හින්දාද මේ ලේස් නෑ සබඳකම හින්දාද නැත්නම් එතනට එහා ගිය හිතවත්කමක් හින්දාද? නෑ ඇත්තටම කියනවා නම් අපි ඕන තරම් දැකලා තිනෝනේ එක බඩවැලේ ආපු සහෝදරයෝ උනත් එන කොටාගෙන මරා ගන්නවා වෙනස් වීම තියෙනවා. ඒකට වඩා මං හිතන්නේ අපි දෙදෙනා අතර තිබිච්ච අවබෝධයයි ගොඩක් වෙලාවට එයා මගේ වැරදි දරා ගන්නවා මම එයාගේ වැරදි දරා ගන්නවා එයාගේ වැරදි අඩුයි නමුත් මන් දැක්ක දේ නමුත් ලෝකේ සමහරක් වෙලාවට දකිනා වෙන්න පුළුවන් මෑතකදී නේ මම ගොඩක් හොඳ කෙනෙක් කියලා මොකද එයා නායකයෙක් හැටියට දැඩි තීරණ ගන්න ඕන අවස්ථාවල් තියෙනවා. ඒ දැඩි තීරණ ගන්නකොට සමහර වෙලාවට රසිකයෝ කැමති සංගීත ශිල්පීම ගෲප් එකෙන් සංගීත කණ්ඩායම අයින් කරන්න වෙනවා. ඒක මගේ අතින් වෙන්නේ ඒක නායකයාගේ අතින්. එතකොට නායකයා අප්‍රසාදයට ලක් වෙනවා අර රසිකයෝ අතර. අරු අයින් කරලා බම්මයාව කියලා එහෙම ඒ තත්ත්වයට එනවානේ. එතකොට ඒ අභියෝගයන්ට මුහුණ දෙන්න ඕනේ එයයි. එතකොට එහෙම සිද්ධීන් ගොඩක් වෙලා තියෙනවා. හැබැයි මගේ රසිකයෝ මට වැඩි වෙනවා මිසක් දවසින් දවස මගේ අඩු වෙන හේතු මන් ළඟ නැහැ. මම ඒක නම් දන්නවා. එතකොට ඔබතුමා මේ කියන්නේ වැනි නායකත්වයේදී ගන්න සමහර දැඩි තීරණවලදී එහෙම කරන්න සිදු වෙනවා. ඒ නමුත් නීල් වර්ණකුල සූරිය කියන මහත්මයා ඇතුලේ පුද්ගලයා ඇතුලේ ඒ දර්ශනය නැහැ. නෑ. එයාගේ යම්කිසි ප්‍රතිපත්තිමය මේ පිළිවෙතක් තියෙනවා. එයා මේ ගොඩක් වෙලාවට ආදර්ශමත් නායකයෙක්. එතුමන් ආදර්ශවත් නායකයෙක් කියලා ඔබතුමා කිව්වනේ. ඔව් මම ඒකට උදාහරණ මන් ළඟ තියෙනවා. එකක් තමයි මට හොඳට මතකයි එක දවසක් දැන් ගොඩ කාලයකට ඉස්සෙල්ලා මං හිතන්නේ පළවෙනි එංගලන්ත සංචාරයේදී අපි ඇත්තටම අපිට ටිකට් හම්බ වෙන්නේ ඉකොනොමි ක්ලාස් වල. අපිට එහෙම ඉල්ලීමක් කරන්නේ නැහැ අපිට මේ බිස්නස් ක්ලාස් අරන් දෙන්න. එහෙම කියලා එහෙම ඉල්ලීමක් කරන්නේ නැහැ. නමුත් ආසයි අර මොකද නැගලා යන්නේ සමහරක් වෙලාවට බිස්නස් ක්ලාස් එක පහු කරලා තමයි අපි ඉකොනොමි ක්ලාස් යන්නේ. ඒකේ තියෙන සීට්ස් ඒකේ තියෙන සැප ඉතින් බලාගෙන යනවා. ඔය දවසක් අපි සංගීත කණ්ඩායම හඳුනගෙන ඒ කාලේ හිටපු ස්ටේෂන් මැනේජර් කෙනෙක් කියන්නේ දැන් එයාපෝට් එකේ ඉන්න එයාලා ඉන්න එකේ මැනේජර් කෙනෙක් ඇහුවා අයියේ මට ඔයාලව ප්‍රොමෝට් කරන්න පුළුවන් හැබැයි සීට්ස් 7යි මට දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ එතකොට 8 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මං කිව්වා අම්මා අද නම් යන්න පුළුවන් කියලා කියලා මං පළවෙනි ඉස්සරලාම මං කිව්වා ඒ කියන්නේ පළවෙනි එක අපි මුදල් දීලා අරගෙන යන්නේ අපිට ඔෆර් එක ගන්න. කියලා මම ඉතින් ඉස්සර වෙලාම මගේ කැමැත්ත දැන් ප්‍රකාශ කරලා ඉවරයි යන්න. කොහොම හරි අපි ගිහිල්ලා මට නියමිත සීට් එකේ මම ඉඳගත්තා. බිස්නස් ක්ලාස් බලනකොට නීල් ඉකොනොමි ක්ලාස් එකේ.
ඒ කියන්නේ වෙන අය නම් නායකයා ඉස්සර වෙලාම මේකනේ ගන්නෙ. ඉතින් එයා ගියා ඉකොනොමි ක්ලාස් එකට අනිත් අයට ඔක්කොටම දීලා බිස්නස් ක්ලාස් එක. මම හිතන්නේ නායකයෙක් සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. මගේ මේ ඥාතිය හින්දා මම මෙයා කරනව නෙවෙයි. නමුත් ඒ වගේ එයාගේ තිබුණ කැපවීම සහ ඒ වකට ඔබ දෙපළ සහ ඒ පිරිස ඒ කැපවීමෙන් බිහි කරපු ඒ අපූර්ව සංගීත කණ්ඩායමේ තරු හිටියනේ හුඟ දෙනෙක් තරු බිහි කළා ඒ සංගීත කණ්ඩායම. ඇත්තටම කියනවා නම් වෙනත් සංගීත කණ්ඩායම් ඔයා ටිකක් බැලුවොත් නායකයා ගොඩාක් දුරට එයාව තමයි නායකයා හරි එක්කෝ එක්කෙනෙක් දෙන්නෙක් විතර තමයි ජනප්‍රිය වෙන්නේ. මොකද එයාලා ආරම්භ කරපු එයාලා හදපු සංගීත කණ්ඩායමේ තව අයට ලැබෙන අවස්ථාවල් අඩුයි ජනප්‍රිය වෙන්න. එතකොට මේකේ එහෙම නැහැ. ඕන කෙනෙකුට ඉස්සරහට එන්න පුළුවන් නම් අවස්ථාව දෙනවා. එදා ඉඳලා මේකයි. එතකොට අපේ සංගීත කණ්ඩායමේ හැම කෙනෙකුම නමින් දැනගත්තා. ඒ ගොඩක් වෙලාවට ඉතින් මගේ කටින් මම ඒගොල්ලම ප්‍රමෝට් කරන අවස්ථාවල් අනන්තයි. මොකද මට තමයි මයික්‍රොෆෝනේ දෙන්නේ. දැන් ඇත්තටම මේ අවස්ථාව ඉස්සර අපිට සන්ෆ්ලවර් මෙතෙන් සිට සංගීත කණ්ඩායමේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට අපි නීල් වර්ණකුළු සූර්ය ප්‍රමුඛ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට මෙන්න මයික්‍රොෆෝනේ කියලා ඉවරලා බාර දෙන්නේ මට. දැන් මම අරගෙන කියාගෙන ගියාම සමහර අය හිතනවා නීල් කියන්නේ මෙයාටයි කියලා. ඒක මට ප්‍රශ්නකුත් නැහැ නීල්ට ප්‍රශ්නකුත් නැහැ. ගොඩක් වෙලාවට හලෝ නීල් අයියේ මේ මම තමයි මේ වාට කතා කළේ හලෝ කියලා ඉවරලා සමහරවල් ෂෝ එක ඉවර වෙනකම්මත් එහෙම්මම යනවා. නීල් ඉතින් එහෙන් මෙහෙම කරපුවම මමත් ඉතින් ඔහේ නීල් වෙලා කරගෙන යනවා. ඒව නම් අනන්තයි. ඉතින් ඒ වගේ මොකද ගොඩාක් ප්‍රසිද්ධ අය මේ අපි හොඳට දන්න අයත් ඉතින් හලෝ නීල් කියලා මට කතා කරලා තියෙනවා. ඔබ දෙපළට තරහ යන්නෙම නැද්ද? නෑ මට ගොඩක් තරහ යනවා අඩුයි. නීල් අයියට ගොඩක් තරහ යන්නේ නෑ. ඇත්තටම කියනවා නම් නීල් අයියා ගැන කියනවා නම් මම දන්න නිසා කියන්නේ නීල් අයියා කාටවත් බනින්නේ නෑ. නීල් සංගීත කණ්ඩායමේ ඔය සවුන්ඩ්ස් වල වැඩ කරන සේවක මල්ලි කෙනෙකුටවත් දැන් බනින්නේ නෑ. එතකොට එයාගේ බිරිඳට බනිනවා මං අහලම නෑ. දරුවෝ දෙන්නටවත් බනින්නේ නෑ. හැබැයි ඉතින් මට නම් පොඩි කාලේ ඉඳලම බයින. එකම එක යාගෙන් වුණත් ඔයා කෝල් එකක් දාලා අහුවොත් අයියේ ඔයා කාටවත් බනින්නේ නැද්ද? නෑ වගේ එක්කෙනෙකුට අදටත් බයිනවා කියලා කියයි. මොනවටද බනින්නේ? බනින්නේ ඉතින් අර පුරුද්දට සමහර වෙලාවට. පොඩි කාලේ ඉඳලම සමහර වෙලාවට එයාට නුරුස්සන දේවල් මගෙන් ඉද්දි හරියම නැත්තම් ඒ වගේ තියෙන එයාට ඒක එයා ඕන වෙලාවක මේ මොන හරි වරදක් වුණොත් බනින තත්ත්වකින් ඉන්න. දැන් නම් ගොඩාක් අඩුයි. නමුත් සංගීත කණ්ඩායමේ ඉද්දි නම් සෑහෙන ඉතින් බැනුම් අහනවා. බැනුම් අහන වැඩත් මගේ අතින් ඉතින් අනන්තවත් වෙනවා. මොකද මට ඒක බැනීම බැන්නට කමක් නැහැ කියලා හිතෙනවා. ඉතින් ඔන්න ඔය මේක කරලා දාන පොඩි බැනුමක් අහන එක නේ කියලා. ඒ කියන්නේ දැන් ඒක හරියට මම ඔයාට කතන්දරයක් කියන්න. එක ගිරවෙක් ඉඳලා තියෙනවා කඩේ එන මිනිස්සු ඔක්කොම එක්ක හොඳට කතා කරනවා. කතා කරනවා මිනිස්සු හරි ආසයි මේ ගිරව කතා කරනවා බලන්න. හරි? ඇයි සමහර වෙලාවට තමන්ගේ ගෙදරමයි මේ කඩේ කරන්නේ. මුදලාලි ගෙදර වැඩක් වුණත් ගිරවව තියලා යනවා. එතකොට ගිරව එන කට්ටිය එක්ක කතා කරලා ඔය අතරතුර ඇවිල්ලා තියෙනවා මේ භූමිතෙල් කරත්තයක්. භූමිතෙල් කරත්තයක් ඇවිල්ලා තියෙනවා. ඒකට භූමිතෙල් කරත්තේ ආපුවම කොහොමද කියලා ගිරව අහලා ගිරවෝ කො මුදලාලි නැද්ද? මුදලාලි නැහැ. එතකොට මම මේ භූමිතෙල් කොහොමද ගහන්නේ? ගහලා යන්න. දැන් ගිරව කියනවා කොච්චරක් ගහන්න? 45ක්. දැන් ගැලුම් 45ක් කියන්නේ සම්පූර්ණම අර බැරල් එක. වෙනද ගහන්නේ නැහනේ. අර මහා බැරල් එකට. අනේ ඉතින් ගිරවා හොඳයි කියලා ඉවර වෙලා
45 ගහනකොට දැන් වෙන කොහෙවත් යන්න දෙයක් නැහැ නේ මෙතනටම ගහලා දාලා යන්න පුළුවන්. පස්සේ අයි මුදලාලි ආපුවම අම්මා මුදලාලි ෂා මේ වගේ ගිරවෙක් ආයි ළමෙක් ඕනෙත් නැහැ පිට මිනිස්සුම දාපුවම හොරකම් කරනවානේ මේ වගේ අවංක ගිරවෙක්ව දාපුවම ඔව් ඒක ඇත්ත මේ ඔන්න 45ක්ම ගහන්නකෝ මං ගැහුවා ඇත්තද ගිරව ගැන දෙන වර්ණාවට මුදලාලිට මොකුත් කියන්න හිතෙන්නේ නැහැ. ඊපස්සේ මුදලාලි දැන් සල්ලි ගෙවන්න එපා. අමාරුවෙන් අර සතේ අරවා මේවා ඔක්කොම එකතු කරලා දැන් 45 මේක දීලා ඉවරයි. දීලා කරත් මේ පුන්තෙල් කරත්තකාරය යනකම් ඉඳලා ගිරව මෙවර කියලා අල්ලලා තරහ ගිය ගමන් ඇන දෙකක් ගහලා තියෙනවා. තටු දෙක දෙපැත්තට දාලා ඇන ගහලා තියෙන මීට පස්සේ තෝ මේ බලාගන් කියලා. දැන් ඉතින් මෙයාට හරි අප්සෙට්. දැන් ඔහම ගහගෙන ඉද්දි එක පාටම එහෙම හැරිලා බලද්දි දැකලා තිනවා ජේසු කුරුසේ යන ගහලා තියෙන එක. පස්සේ අහලා තියෙනවා මේ මන්නම් ගැලුම් 45යි ගැහුවේ ඔයා මොනා ගහලාද ඇන ගහලා වීලුවටත් එක කිව්වේ. නමුත් අර ගිරවා කරපු වැඩේ ඕකේ කරලා නමුත් වැටිච්ච අමාරුව හින්දා දඬුවම් දෙනවා ගිරවට. ඒ වගේ අවස්ථාවල් තියෙන මගේ හිතුමනාපිට මම වැඩ කරලා අන්තිමේදී ඒක දරන්න ඕනේ නායකයෙක් හැටියට යන්නේ. මම ඒක උදාහරණයක් ගත්තා. එතකොට ඒ වගේ ගොඩක් සිද්ධි තියෙනවා ඉතින් කාලේ මේක තුල. මොකද ගොඩක් වෙලාවට මට නිදහස හම්බෙලා තියෙනවා මට කරන්න. මේ මිහිරි අත්දැකීම් බෙදා හදාගන්න කටහඬ කාගේද කියලා මම අමුතුවෙන් ඔබට කියන්න ඕනේද? දශක ගණනාවක් පුරා අපි වේදිකාවේ අපි ප්‍රියම කරපු කටහඬේ අයිතිකරු අපිව ප්‍රාසංගිකව අපේ හදවත් සතුටින් පුරවාලපු ඒ හඬේ අයිතිකරු නෙල්සන් වාස් මහත්මයා සංගීත කණ්ඩායමේ සුපිරි තරුව සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ සුපිරි තරුව සමගයි අපි කතා බහ කරමින් ඉන්නේ. ආදරණීය හිතවතුනි ඒ ප්‍රහර්ෂාත්මක තත්පර ඔබත් එක්ක ගත කරන්නට එතුමන්ගේ සුවඳ ආධ්‍යාත්මේ සැනසිල්ල ඔබත් එක්ක බෙදා ගන්න මම ඊළඟ මොහොත උදාවන තුරුත් බලා හිඳින බව මතක තියාගන්න. Net FM Unlimited සජීවිත Net FM Unlimited සජීවිත තරු ඇහැරුණු රාත්‍රියක අහස් වියන යට ඉඳගෙන ඔබට පාළුයි කම්මැලි කියලා හිතුන මොහොතක යාළුවෝ රෑන පිරිවරාගෙන සුවිශාල ක්‍රීඩාංගණයක ඉදිවුණු මනරම් වේදිකාවකින් අප වෙතට පායන තරු ඔබ දැකලා තියෙනවා නේද? ඒ තරු අතරේ ඉන්න කෙනෙක් මතක් කරගන්න කියලා කිව්වොත් අතීතය හරහා ඔබේ මතකය දිව යන්නේ නෙල්සන් වාස් වෙත නම්. අද එතුමන් තමයි අපේ කතාබහේ කතානායකයා වෙලා ඉන්නේ. ඇත්තටම ඔබතුමා අර කතාබහ කරන ප්‍රාසංගික විදිහත් එක්ක මට හරි පුදුමයි මේ කතා කරන නිවුණු ස්වරය. ඔබ එතකොට තරහ යන්නේ නැහැ කියලා අපේ පළවෙනි කතාබහේදී මට කිව්වනේ. කුඩා කාලේ ඉඳන්ම මම කැමතියි මෙහෙම නිවිලා ඉන්න කියලා. පුංචි කාලේදිවත් තරහ යන්නේ නැද්ද? පුංචි කාලේ නෑ මං එහෙම දැන් මගේ නංගිලා දෙන්නෙක් හිටියා. මම ඇත්තටම නංගිලාගෙන් ගුටි කාලා නෑ. මම නංගිලාට ගහලා නෑ කවදාවත්. අනේ. මම මේ ළඟදී ඒ ලොකු නංගිගේ ෆොටෝ එකක් මේ මට හම්බ වුණාම මම ඒකට ඒ කවි පෙළියකුත් ලිව්වා. ලියලා මට මතක නෑ මම ලිව්වේ කවි පෙළිය මම දැම්මා ඒක මේ Facebook එකට මගේ. දැම්මා ඒ පොඩි කාලෙත් මම ගහලා නෑ ඔයාට කියලා. ඒ වගේ මට දැන් මතක නෑ ඔක මේ ඇති Facebook එකේ නංගිලා දෙන්නෙක් විතරද හිටියේ? අයියලා දෙන්නෙකුත් හිටියා. හා අයියලා දෙන්නයි නංගිලා දෙන්නයි. ඉතින් ඔබතුමා මැද නේද ඉඳලා තියෙන්නේ? මම මැද හිටියේ.
මැද ඉන්නේ කොහොඳයි කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනනේ. අම්මෝ කොච්චර බරද සැහැල්ලුවෙන් hina වෙලා මේ ඔබතුමා කියන කතාව. ඔබතුමා එක තැනකදී මම කුඩා කාලේ ඉඳන් නිවිලා ඉන්න කැමතියි කියලා මට කිව්වා. මං ඒ වචන පෙළි හිතේ තියාගෙන හිටියා මේ ප්‍රශ්නේ අහන්න. හැබැයි මට කලින් ඒ ආදරණීය දයාවන්තකම ඔබතුමා තුළින්ම මතුවුණා. අපිට කොච්චර ආදරෙන් සමගියෙන් ඉන්න පුළුවන්ද මේ ಜಾති ආගම් ભેද මොකටද අපි විඳින්නේ කතෝලික ආගම ආදරෙන් අදහන ඔබතුමන්ව ඒ හඬ ඒ හැකියාව විඳින්න පුළුවන් නම් අපිට ඔබතුමා අදහන ආගමට ඇයි අපිට ගරු කරන්න බැරි හැමෝටම මෙහෙම හිතන්න පුරුදු කරන්න බැරිද අපිට ඇත්තටම හිතන්න පුළුවන් ඒ කියන්නේ ඒ හිතන්න පුළුවන්කම කතෝලික ආගමටත් වඩා දීලා තියෙන්නේ බෞද්ධ ධර්මයේ මොනතරම් අවිහිංසක ධර්මයක්ද ඒක ඒ කියන්නේ සත්‍යකුටවත් හිංසාවක් නොකරන තරමටම ගැඹුරු ධර්මයක් ඒක. එහෙම ධර්මයක් අදහන අපේ රටේ මේ වගේ දේවල් වෙන්නේ කොහොමද කියලා අපිට මට සමහර වෙලාවට මට හරි ප්‍රශ්නයක්. සමහර කලා ධර්මයේ බෙදා දෙන අය. ගහ ගන්න යන කොටා ගන්න කතා කරන ඒ ස්වර මේ දිහා බලපුවම ඒ වුණාට සම්බුදු පියාණන් වහන්සේ කතා කරලා තියෙන ධර්මය ගැන ගැඹුරින් ඇහෙනකොට කරනකොට කොච්චර සිත් නිවෙන ධර්මයක්ද ඒක හොඳ මට හිතාගන්න බෑ බුදුදහම ඔබතුමා හැදෑරුවාද නැත්තං නෑ ඇත්තටම කියනවනම් මගේ බිරිඳ බෞද්ධ මගේ බිරිඳ බෞද්ධ මම දවසක් මේ දැක්ක එයා මේ වතුර බේසමක කූඹියෙක් වැටිලා ඉන්නවා මෙයා කූඹියව අරගෙන හිමි ඇඟිල්ලෙන් අරගෙන හිමීට උඩින් තිබ්බා. ඉතින් ඒ තරම් මේ තරම් ගැඹුරු එයාගේ බෞද්ධකමට තමයි එයා අරන් තිබ්බේ වෙන එයාට ඇහුණු මේ සතත් ජීවත් වෙන්න ඕන අය කියන මේ පදනම උඩ නේද ඒක මෙයා කරුවේ. එතකොට නමුත් සමහර වෙලාවට එයාගේ මනුස්ස ස්වරූපයේදී ඒක නෑ. අන්න ඒක තමයි මෙතන තියෙන එකම ප්‍රශ්නේ. හරියට ධර්මයේ මේ ආකාර එච්චරම් අවිහිංසා ධර්මයක් හදාarලා ධර්මයේ හදවතට ගිය අපි අපේ අතින් කොහොමද මේ තව මිනිස්සුෙකුට විරුද්ධව එහෙම කරන්නේ කියන එක. ඔව්. නේ? කොතනද එහෙම වැරදිලා ඇත්තේ ඔබතුමාට දැනෙන විදියට? නේ මට වැරදිලා ඒ කියන්නේ සමාජයට වැරදිලා තියෙන්නේ ඇත්තටම ඒ අහන දේ අනුව ජීවත් නොවන එකටයි. ඒක හදවතට අරගෙන අපි මේකෙන් පාඩම් අරගෙන දැන් මේ බලන්නකෝ සක්විති රජකම අතෑරලා මේ ධර්මය කියලා දෙනවා. මෙහෙම නම් මේ ධර්මය අපට කියලා දෙන්න ඉන්න අය මේ පාලනයට ගිහිල්ලා ගෝරි කරනවා. පාලකයෝ වෙන්න හදනවා. එයා මේ පාලනයව ඔක්කොම අතහැරලා යටටම වැහැලා මේ ධර්මය ගැන කියලා දෙනවා. එතකොට එතන තියෙනව නේද ලොකු වරදක්. එතන ඇතුළාන්තයේ ඒ කියන්නේ සාමය එහෙම නැත්තම් මිනිස්සු තුල තිබිය යුතු මනුස්සකම් වෙනුවට ජාතිවාදී ආගම්වාදී තත්වයකට ගිහිල්ලා මිනිස්සු පෙළඹවීමක් වෙනවා නායකත්වය අරගෙන. මම දකින්නේ ඒක ලොකු වරදක්. නෙල්සන් වාස් මහත්මයා බුදුදහමේ ඔබතුමාගේ හිත පැහැරගන්න තැන මොකක්ද? වෛරයෙන් උසන්සිඳී. ඒක තමයි මම ගොඩාක්ම අගයන එක්කම දේ. ඒ කියන්නේ ආදරයෙන් වෛරය නැති කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒකමනේ ඔබතුමා ඔබේ ජීවිතේ කළෙත්. මම ඇත්තටම ඒක මගේ ලොකු දර්ශනයක්. මේ මට වැරදි කරන අයට මම ගොඩාක් වෙලාවට සමාව දීලා තියෙනවා. මං ඒගොල්ලන්ට විරුද්ධව කිසි දෙයක් නොකර ඉඳලා තියෙනවා.
මේක නම් මට ලැබෙන්න ඕන තත්ත්වය මම ඒක දරාගෙන ගන්න. මම හරි කැමති. ඇත්තටම කොටිම ගෙරන මං ඇක්සිඩන්ට් වුණා. මං ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවේ අපේ හාමුදුරුවරු දෙදෙනෙක් ආවා පිරිත් නූල් හිටන් අරගෙන. ඇත්තටම වාස් මහත්තයා අපි හිතාගෙන හිටියේ ඔබතුමා බෞද්ධ කියලා කිව්වා. ඒ කියන්නේ මට ඇත්තටම ඒක අහන්න හරි සතුටුයි. එහෙම කීප එක. එතකොට මොකද මගේ ගොඩාක් මම ලියපු සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ගොඩාක් සින්දු මම ලියපුවා. තියෙනවා. ඉතින් එතකොට ඒ සින්දු වලින් මම සමහරක් වෙලාවට ඒ බුද්ධ වචනය මේ තියෙනවා සින්දු වල ගොඩක්. එතකොට ඒ අනුව සමහර වෙලාවට දැන් ඔය අතපාන්නවත් අතක් නොමැති නිසානේ කියලා ගීතයක් මගේ තියෙනවා. ඒක මම ඇත්තටම දන්සැලකදී ලැබපු අත්දැකීමක් තමයි බෙදාගත්තේ ගීතේ. මොකක්ද ඒ අත්දැකීම? ඒ අත්දැකීම ඒ දන්සැලට මම ගිය වෙලාවෙ එතන අත මෙතනින්ම නැති, ඒ කියන්නේ මුලින්ම නැති යාචකයෙක් දන්සැල හිටියේ. මං එහා මොකද මේ අත එතන මට මේ පිළිකාවක් මේ පැතිරිලා යන්න ඉස්සර වෙලා මේ මෙතනින් මත මෙයා කෙරුවා කියලා කිව්වා. මේ ඒක නෙමෙයි, මේ බලන්නකො මේ ඔය බත් බෙදන මුදලාලි මහත්තයාගේ කඩේට මම ගියා. දවසක් බත් ඉල්ලලා කෑම ඉල්ලලා මේ මිනිස්සයා එළවගෙන දැන් මේ අඬ ගහ බත් බෙදන්නේ කියලා. මම එතනින් ඒ සින්දුවේ ඒ වචනම ඔහොමම තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක මම සින්දුවේදී කාවත් විචනය කරලා නෙමෙයි කියන්නේ. නමුත් ඒ වගේ පින්සිට ඇති කරන දවසක්නේ පෝ ඒ අර වගේ චරිතයක් වුණත් මේ මිනිස්සයව හිතරි දෝලා තිබිච්ච කෙනෙක් වුණත් මෙයාගේ පින්සිත ඇවිල්ලා තියෙනවා මේ වෙසක් මේ දන්සැලේ. එතකොට මම දැන් අපේ ආගමේ හැටියට අපි විශ්වාස කරන්නේ මේ මුළු ලෝකෙම පාලනය කරන දෙවියෝ. එතකොට ඒ දෙවියන්ගෙන් ඉල්ලනවා තුන්ලෝපාලක සර්ව බලති දෙවියනේ පින්සිට ඇති කරන දවස් වැඩි කරනු මැනි. මේ වගේ පින්සිට ඇති කරන දවස්වලට විතරනේ මේ මිනිස්සුන්ගේ සිත මෙයා පහළ වෙන්නේ නත්තලට. දැන් නත්තලට කොච්චර දුප්පත් මිනිස්සුන්ට දැන් අපි දන්නවා සමහර රූපවාහිනී නාලිකා මේ නත්තල තෑගි භෝග පොඩි දරුවන්ට අසරණ දරුවන්ට ගෙනලා දෙන්න කියනවා. ඒගොල්ලෝ ගිහිල්ලා දෙන්න එකතු කරනවා. ඒක නත්තලට විතරක් සීමා කරන්න හොඳ නෑ කියන එකයි මම කියන්නේ. වගේ එහෙම නැත්තම් මේ පින්සිට ඇති කරන දවස් තව වැඩි කරන්න ඕනේ. තව හිතන්න ගොඩාක් කාරණා ඔබතුමාගේ මේ කතාවේ ඉතිරි වෙනවා. එහෙම දවස් 365ටම හේතු හදාගත්තා නම් එතකොට මිනිස්සු ගොඩාක් පින් කරන. ඒ අනුවනේ කවුරු හරි බුද්ධිමත් අය මේ යෝජනා කරලා තියෙන්නේ අම්මගේ දිනේ තාත්තගේ දිනේ අඩුම ගානේ අවුරුද්දකට ඒ දිනේටවත් අම්මා ගැන තාත්තා ගැන මේ හිතන්න. මට ඔබතුමා දැන් ඔහොම කියනකොට අර ගීතෙන් කොටසක් අහන්න ඕනම කියලා හිත බල කරනවා. මොන ගීතයද? අතපහන්නවද? නෑ. අම්මගේ ගීතයද? මේ ගීතය ඇත්තටම මම ලියපු අදපු ගීතයක් ඇටියට ගොඩාක් අය වැළඳගත්තු ගීතයක්. ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. කියමු එහෙනම්. ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා වැඩු බව ලොව මට කිව්වා. දැනගත්දා පටන්ම අනුන්ගේ බස් නිසා ඔබෙන්ම අහන්න හිතුණා. මා ඔබේ පුතු නොවේද හැදු වැඩුවා පමණද කියන්න මගේ සුදු අම්මා. ලෝකය බරුයි නේද කොච්චර ඔබ ආදරේද ඔබමයි මා වැදු අම්මා. දැසේ කඳුළු පෙනේ වේදනාව මටද දැනේ ආයෙත් නොසමි
අම්මේ වෙන අම්මල මොකටද මට මොන අඩුපාඩුද අම්මා ඔබයි සංසාරේ ඇති කියලා කියන්න බෑ ඇත්තටම මදි ඒ වුණාට ඔබතුමන්ගේ කතාව ඊට වැඩි අහන්න ඕන මොකද ගීතය අපිට අහන්න අවස්ථාවල් ඕනේ තරම් උදා වෙයි රෙකෝඩින් තියෙනවානේ දැන් අපි අපේ හදවත්වල ඉන්න හැම අම්මා කෙනෙක්ම ඔබතුමාගේ මේ වචන හරහා අපේ ඇස්වලට පැනලා ඊට පස්සේ ඒවා කඳුළු වෙනවා. ඔය තරම් ආදරණීය දැන් ඒ ගීතේ තියෙන වෙන අත්දැකීමක් තමයි තමන්ව අරන් හදාගත්ත අම්මා මොන තරම් ආදරේ දීලාද දරුවට අදාහගන්න බෑ. ඔය මගේ අම්මා නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ කියන්නේ හරි ලස්සන සංකල්පනාවන් මේ තරම් අම්මා ගැන තාත්තා ගැන සිතිවිලි ධාරාවන් හදවතේ උපදින මේ සුන්දර ආදරණීය නිහතමානී නිවුණු සංගීතවේදියාගේ අම්මා තාත්තා ගැන ඇහුවේ නැත්තම් මගේ අසන්නන් වැඩසටහන ඉවරුනහම මට බනි. ඇත්තටම මගේ අම්මා නම් මන්ද මටත් වඩා නිවුණු කෙනෙක් නෙවෙයි. ඇත්තටම අපි නිවිලා නැහැ අම්මලා දිහා බලනකොට. මොකද මගේ අම්මා ගොඩාක් භක්තිමත් කතෝලික අම්මා කෙනෙක්. අම්මගේ එකම සිහිනේ උනේ මාව පූජකයෙක් කරන්න. ඒක මන් දන්නවා. මොකද අපේ අම්මා කවදාවත් මගේ සංගීත සංදර්ශනයක්වත් බලලා නැහැ. භාගයයි බලලා තියෙන්නේ ගමේ තිබිච්ච සංගීත සංදර්ශනයක්. ඒකත් අර බෑන්ඩ් සෙෂන් එකේ ටිකක් ඉඳලා අම්මා නැගිටලා ගියා. ඒ කියන්නේ නමුත් නංගිලා ගෙදර තමයි ගොඩක් අම්මා හිටියේ. අන්න මේ සුදු මාමා ටීවී එකේ ඉන්නවා කියලා කිව්වම ඇවිල්ලා බලනවලු. ඒ ඇරෙන්න සජීවී ප්‍රසංග නම් බලලම නැහැ අම්මා. එදා අම්මා වේදිකාවේ ඔබ පහළ සජීවීව ඉන්න දවසේ ඔබ ගයද්දි කොයි වගේ දෙක දනුනේ? එතකොට ඔය අම්මගේ ගීත නැහැ. ඉපදුණුදා පටන් ගීත එහෙම නැහැ. අපි ගොඩක් ඇත්තටම ඒ කාලේ අපේ බෑන්ඩ් සෙෂන් එක ගොඩක් වේගරිද්ම ഘോഷාකාරී තමයි. එතකොට ඒක තමයි මූලිකම හේතුව මම හිතන්නේ අම්මා නැගිටලා යන්න. එතකොට කිසිම අපහසුතාවයක් දැනුනේ නැද ගයන්න? අම්මා පහළ ඉන්නවා කියලා. නෑ ඉතින් එහෙම එකක් ලොකු වෙනසක් නෑ. ඉතින් ගමේනේ ගමේ අයත් එක්ක හිටියේ. එහෙම මට මතක නෑ එහෙම ගොඩක් කල් වෙච්ච සිද්ධියක් ඕක. ඒ වුණාට මම ඇත්තටම දැන් එහෙම සින්දුවක් ඉපදුණුදා ලිව්වට පස්සේ මට හිතුණා මේ දසමාසයක් කුසේ දරාගෙන ඉඳලා මැරුණු ඒ කියන්නේ ජීවිතේ ගොඩාක් දුක් විඳපු දරුවෝ එක්ක දුක් විඳපු අම්මලාට මම සින්දුවක් ලියන්න ඕනේ කියලා. හැබැයි මට මේ සින්දුව එළියට දාගන්න බැරි වුණා. මම ලිව්වා සින්දුව. ඇයි ඒක එළියට දාගන්න බැරිනේ. මම මියුසිකුත් කෙරුවා. නමුත් ඒක මට වඩාත් මොකක් හරි හේතුවක් හින්දා ඒක මම දාන්න කැමති වුණේ නැහැ. ඒ කියන්නේ මම හිතපු පිළිවෙලට ඒ සින්දුව ආවේ නැහැ. ඒක හින්දා මම ඒක තියාගත්තා. ඒ අතරතුර මගේ අම්මා ඇත්තටම අන්තරා වුණා. එතකොට මම ඒක මියුසික් නැතුව කිව්වා ඒ සින්දුව. මතක් කරලා කිව්වා. ඒක කවුරු හරි ෆෝන් එකක රෙකෝඩ් කරලා මම දැක්කා. මේ දාලා තිබුණා YouTube එකේ වගේ ගිහින් තිබුණ ගොඩක් දෙනෙක් හොඳ කියලා තිබුණා වගේම මට බැනලත් තිබුණා. ඇයි බැනලා තිබුණේ මේ ඉලව් ගෙදර සින්දු කිව්වා කියලා එක්කෙනෙක් බැනලා තිබුණා. සින්දු කියනවාද එහෙම අම්මා මැරිච්ච වෙලාවේ කියලා. ඉතින් ඒ වගේ එක දේවල් දාලා තිබුණා. අපිට වැඩි දෙනෙක් ගොඩක් මම හිතන්නේ සින්දුව පිළිගත්තා. අපිට බැරිද කොටසක් අහන්න? මට ඒක චුට්ටක් මතක් වෙයිද දන්නේ මම try එකක් දෙන්නම්. මම මේක පටන් ගත්තු හැටි වැරදිද මන් දන්නේ නැහැ සින්දුවට. නමුත් ඒක මට ලියුණා එහෙම. ඒක ඔබතුමාට හිතන විදිය වෙන්නත් ඇති නේද? ඔව්. අපිට එහෙම පිළිගන්න හේතුවක් නැත්තම් අපි රසිකයෝ ඒක පිළිගන්නේ. බඩට පයින් ගැහැව්වාට සමාවෙන්න අම්මේ
මට සමාවෙන්න අම්මේ තාත්තාගේ අතටත් එය දැනෙන්නමලු ගැහුවේ මට සමාවෙන්න අම්මේ මට සමාවෙන්න අම්මේ මම බඩට ගැහුවේ නොදන්න කමටයි දැන ගුටි කන අම්මලා ලෝකයේ එමටයි අම්මලා නිහඬයි නොරිදෙන කමට නම් නොවෙයි දරුවෝ දෙන දුක දරුවේ දරුවෝ බඩේ ඉද්දිමයි බඩට පයින් ගැහැව්වාට සමාවෙන්න අම්මේ මට සමාවෙන්න අම්මේ ඉතුරු පදත් ඕනේද නෑ ඔය ඇති මොකද එහෙම වුණොත් එහෙම අහන්න වුණොත් මෙතනින් එහාට මට මගේ අම්මා මතක් වෙලා ඇස්වල කඳුළු වුණා. ඇත්තටම කියනවා නම් මගේ ගීතේ කතාවත් මේකයි. ඒ කියන්නේ අපි නොදන්නවා වුණාට අපිට ඒක ගීතයකින්වත් කලාකාරයෙක් නොකිව්වට ඒ මාස 10 අම්මා කෙනෙක් විඳින දුක ඒ අමතරවම ඒක කවුරුත් අගයලා නැහැ. ඒකින් තමයි මම ඒ කිව්වේ මම මේ බඩට පයින් ගහලා කියලා පටන් ගත්තම එක පාට කවුද බං අම්මට බඩට පයින් ගහපු එකා කියලා හිතෙන්නේ. නමුත් අපි හැමෝම බඩට පයින් ගහපු අය. අම්මට එතකොට අම්මා ඒක මොනවාද සතුටින් ඒක දරාගෙන මේ මෙතනට ගහන්නේ කියලා තාත්තගේ අතක් තියෙනවා. එතකොට තාත්තගේ අතටත් දැනෙන්න තමයි මං ගහලා තියෙන්නේ. අම්මගේ බඩට පයින්. ඒ විතරක් නෙමෙයි. එතකොට බලන්න එහෙම ඊට පස්සේ ඒ කාලෙදී එයා කන්නේ බොන්නේ එයාට ඕන දේ නෙමෙයිනේ. ඇතුලේ ඉන්න මං ගැන හිතලා කන්නේ බොන්නේ. ඒ කන බොන දේවල් සමහරක් වෙලාවට මං හින්දා යා වමනේ දානවා. ඒතර මං ඒව හැම දෙයක්ම ලිව්වා ඒ ගීතේ. එතකොට ඇවිදින්නේ යන්නේ මං ගැන හිතලා මෝටර් සයිකල් වලට නගින්නේ ට්‍රැක්ටර් වලට නගින්නේ සමහරක් වෙලාවට පයින්ම යනවා යන ගමන මොකද මම ඇතුලේ ඉන්න හින්දා මට ආරක්ෂාව දෙන්න මම කියන්නේ ඔබතුමා ඔය ගීත ජනගත කිරීම හරහා අපේ රටේ දරුවෝ අම්මල තාත්තලාට නොසලකනවා නෙවෙයි බහුතරය බොහොම ආදරෙයි. නමුත් එවැනි දරුවන්ට පවා දෙතුන් වතාවක් තමන්ගේ අම්මා තාත්තා ගැන හිතන්න මොන්න තරම් හිතවිලි ධාරාවක් ඔබතුමා මේ ගීත හරහා කාන්දු කරලා තියෙනවද? දැන් අපිට කියන්න පුළුවන් ඒක විශාල පිරිසක් ඉස්සරහා සමහරට රිද්මය වැඩියෙන් සමහරු ඒ ගීතයටත් නටනවා වෙන්න පුළුවන්. නමුත් ඔබතුමා වැනි විශිෂ්ට කලාකරුවෙකුගේ අතින් ලියවිලා හදවත තුළින් ගලාගෙනාව මේ වචන මාලාවන් සුළුකොට තකන්න බෑ අපිට සමාජයක් හැටියට. ඔබ මොන තරම් වටිනවද මගේ මේ රටට මගේ මේ සමාජයට. ඔබතුමා ඔය ලියලා කිව්ව ගීත හරහා දරුවෝ කී දෙනෙක් අම්මලාට ලං වෙලා ඇතිද? හිතවතුනි මේ ආදරණීය සොඳුරු මිනිසා සමගයි මේ කතා බහ කරන්නේ. කාලය ගෙවි යාදෙන් නමුත් අපේ සාකච්ඡාව නතර කරන්නට හිතක් ඔබට නැති විත්තිය මම දන්නවා. ඒ නිසා ඔබේ හිතවිලි වලටම මමත් එක්කාසු වෙලා අපි රෑන පිටින් නෙල්සන් වාස් මහත්මයාව මැදි කරගෙන මේ රාත්‍රියේ තව ටික දුරක් ඇවිදගෙන යන්. මොකද මේ ගමන හරිම මනරම්, පාළුවක් නෑ, තනිකමක් නෑ, හරිම ආදරණීයයි. හරියට නිවිලා හැන්දෑවේ අහස වගේ ඔබ ඔහොම ඉන්න. Net FM Unlimited. සජීවිත Net FM Unlimited. සජීවිත
සන්නනී අද වැඩසටහනේ එක තත්පරයක්වත් ඔබ මඟ හරින්නේ නැහැ කියලා මම දන්නවා. ඒ එතුමන් නිසා ඔබේ හදවත්වල එතුමන්ට තියෙන ලබැඳියාව ආදරය මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි නිසා. සාමාන්‍යයෙන් මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා මේ වගේ ජීවිතය දිගහරින්න පටන් ගත්තම නෙල්සන් වාස් මහත්මයා වගේ කෙනෙක් අපිට එතුමන් ළඟම නතර වෙලා ඉන්න හිතෙනවා. මේ අපි දැක්ක කෙනාද මේ අපි හිතපු කෙනාද මම කැමති මතක් කරන්න මේ වැඩසටහන පටන් ගනිද්දී ඔබට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුල සූරිය මහත්මයාත් ඒ වගේම අද දවසේ අපේ කතා බහට සම්බන්ධ වෙලා ඉන්න නෙල්සන් වාස් මහත්මයාත් අමද්‍යපයි කියලා ඔබ දැනගෙන හිටියද? අද වැඩසටහනේදී තමයි මම නම් දැනගත්තේ. ඉස්සනම ආචාර කරමින් මේ මානව ගුණ කදම්බයටම මම අපේ කතාව පටන් ගන්න ඕනේ අර ඔබතුමා අම්මා ගැන ලියපු ඉපදුනදා පටන්ම කියන ගීතයට සම්බන්ධ එක කතාවක් තියෙනවනේ. ඔය කතාව අහන්න ඕනේ. ඒක ඒ කියන්නේ මේ ගීතේ ජනප්‍රිය වුණාට පස්සේ දවසක වෙච්ච සිද්ධිය මම ප්‍රසංගයකට ගිය අවස්ථාවකදී මාව හම්බෙන්න ආවා. හරි ලස්සන නිකන් හින්දි නළුවෙක් කිව්වොත් නිවැරදි මන් දකිද්දිම අවුරුදු 19ක 20ක වගේ ලස්සන උස තරුණයෙක්. ආවා එයත් එක්ක මැදි වයසේ කෙනෙක් හිටියා. බලපුවම නිකන් තාත්තයි පුතයි වගේ. මෙයා නමුත් පුතා තරන්නම් පොෂ් නෑ තාත්තා. එකපාරට දකිද්දි මට ඇති වෙන සිතුවිල්ලේ මේ මෙයා ඇවිල්ලා එකපාරටම දන ගහලා මට වැන්දා. මේ පස්සේ මං ටක් ගාලා එපා මේ නැගිටින්න මොකද මේ කියලා නැගිටින්න ගියා. ඊට පස්සේ අර මැදිවියේ කෙනෙක් කිව්වා එයාට සිංහල බෑ කියලා. පස්සේ මං එයාගෙන් ඇහුවා ඇයි ඔයා මට වැන්දේ කියලා. පස්සේ කිව්වා you better ask him, he will explain you කිව්වා. ඒ කියන්නේ අර මැදිවියේ කෙනාගෙන් අහන්න කිව්වා මට. එයා විස්තරේ කියයි කිව්වා. පස්සේ මං ඇහුවා මොකද්ද මෙයාගේ විස්තරේ කියන්නේ? සර් මේ මම ඇවිල්ලා මේ ටූරිසම් ටුවර් ගයිඩ් කෙනෙක්. මෙයා මේ මට සති දෙකකට හම්බ වුණා මෙයා එක්ක යන්න එන්න. පස්සේ මම දැනගත්තා මෙයා ඇවිල්ලා තියෙන්නේ එයාගේ අම්මව බලලා යන්න. මෙයා ඕස්ට්‍රේලියාවේ හැදිලා වැඩලා තියෙන්නේ. එයාව බිහි කරපු අම්මව බලන්න අම්මව හොයලා ආපු ගමනක් මේ. ඉතින් මම කියන තැන්වලට ගියා, පොලිසියකට ගියා, එක ගම්මානයකට ගියා, එක තැන්වලට ඉතින් මම ගියා නැවතිලා මෙයා එක්කම. නමුත් ඒ අම්මව හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මම සර්ගේ මේ සින්දුවක් තිබුණා මගේ මේකේ මම ඒක දැම්මා. දාලා මම මේ සින්දුවේ කියන දේ මෙයාට කියලා දුන්නා කිව්වා. ඊට පස්සේ මෙයා එකපාරට ගියා මට මේ ගායකයව හම්බෙන්න යන්න ඕනේ කියලා. පස්සේ තමයි සර්ව මම අරගෙන සර් ළඟට අරගෙන ආවේ. ඊට පස්සේ ආ ඉංග්‍රීසියෙන්ම කිව්වා ඔයා මට මගේ ඇත්ත අම්මා කවුද කියලා හොයාගන්න උදව් කෙරුවා කිව්වා. ඒ කියන්නේ එයාව මේ දුක් මහන්සි වෙලා මේ තරම් උස මහත් කරලා මං කාණුවේ හිටපු කෙනෙක්නේ. එයාව අරන්දි මෙයා කරලා තියෙන්නේ මේ පොලිසියට ගිහිල්ලා තියෙන්නේ පොලිසියෙන් තමයි බාර අරන් තියෙන්නේ මේ ඕස්ට්‍රේලියාවේ අම්මයි තාත්තයි. ඒ පොලිසිය තමයි උදව් කරලා තියෙන්නේ දරුවව ගන්න. ඒ දරුවව කාක්ක කොටනකොට එක්කෙනෙක් දැකලා අරගෙන තියෙන්නේ. අරගෙන ස්පිරිතාලවල වල ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා ඒ මාර්ගයෙන් පස්සේ ළමයාගේ වාසනාවට මේ අම්මා තාත්තයි අරගෙන ගිහලා තියෙනවා. ඒකට මේ සින්දුවේ තියෙන්නේ ගොඩක් ඒකින්ද එයාට තේරුම් කරපුවා you help me to find the true mother කිව්වා. ජීවිත කී දාහකට ඔය වගේ තමන්ගේ අත්දැකීම් හිත ඇතුලේ සනසිල්ලක් බවට පත් කරගන්න ඔබ උදව් කරලා තියනවාද?
ඔය ඇත්තට මේ සිද්ධිය මටත් හරි මේකක් වුණා ඇත්තටම. පහුගිය දවස් ටිකේ අනේ අපිට ආරංචි වුණානේ ඔබතුමා අසනීප වෙලා හිටියා කියලා. නෑ ඒ ඇත්තටම මං ඇක්සිඩන්ට් එකක් වුණේ. එන අසනීපයක් නෙමෙයි. ඒ කියන්නේ මාත් එක්ක ගිය වාහනේ පදවපු මල්ලිට නිින්ද ගියා. නිින්ද ගියාම නිින්දෙන්ම අපි හැප්පුණා ඉතින්. මාත් නිදි. ඊපස්සේ මගේ මේ ගොඩක් ඉන්ටර්නල් බ්ලීඩින් අර ඇතුලේ ලේ ගැලීම් ඇතුළාන්ත ලේ ගැලීම් හින්දා ලොකු ඔපරේෂන් එකක් කරලා ඒව ලේ ඉවත් කරලා ඩැමේජ් වෙලා තිබුණා ගොඩක් මේ liver එකට. ඒ ඉතින් ගොඩාක් මේ මැරෙන්න ගිහිල්ලා වේරිච්ච තැනක් තමයි ඉතින්. මම ඇත්තටම මට මතකයි ගංගාරාමේ ලොකු හාමුදුරුවෝ මට හම්බ වුණා ඊළඟ ප්‍රසංගයකදී. දැන් ඔය හොඳට ඉන්නේ කියලා කිව්වා. මොකද මම ICU එකේ ඉද්දි උන්වහන්සේ ලොකු බෝධි පූජාවක් එහෙම තියලා තිබුණා. ඒ වගේම කතෝලික පියතුමල්ලා එයාලගේ යාඥා මෙහෙවල්වලදී මගේ නම කියලා මම වෙනුවෙන් යාඥා කරලා තිබුණා. ඉතින් මම විශ්වාස කරනවා ඉතින් දෙවියන්ට තව ටික කාලයක් මාව තියාගන්න ඕන වෙන්න ඇති. අපි වෙනුවෙන්. මිනිස්සු ඒ කියන්නේ මිනිසුන් ඉල්ලපු නිසාම. ඔව් ඒකයි මං කිව්වේ අපි වෙනුවෙන් කියලා. එතකොට දැන් ඔබතුමා එවැනි තත්වයකට පත් වුණාට පස්සේ එක කාලයක් දින කාලවකවානුවක් එහෙම ඉන්නකොට ජීවිතය දැනුනේ කොයි වගේද? නෑ ඇත්තටම මං ඊට ඉස්සෙල්ලත් මේ ජීවිතය අපි ඉපදුනොත් කවදා හරි මැරෙන්න ඕනේ. ඒක මොන ක්‍රමයටද කියන එක අපි දන්නේ නෑ. නමුත් ඒක කවදා හෝ කොහොම හරි සිද්ධ වෙනවමයි. ඉතින් ඒ වගේ සිද්ධීන් තුළ තවත් කියලා දෙන්නේ මේ ජීවිතයේ නිස්සාර බව. මේ ජීවිතයේ අපිට ඕන පිළිවෙලට අපි ගත කරන්න නෙමෙයි මේක අපට දීලා තියෙන්නේ. දැන් මගේ ආගමේ හැටියට මාව දීලා තියෙන්නේ ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රේමය. මේ හැම මැවිල්ලක්ම මේ උන්වහන්සේගේ. උන්වහන්සේ මනුස්සයාව දෙන්නේ තව මනුස්සයාට ප්‍රේම කරන්න. ඒක තමයි කියලා තියෙන්නේ. දැන් බුද්ධ ධර්මයේ හැටියටත් ඒකනේ. අපිට පින් ලැබෙන්න නම් අපි මනුස්සයාටයි පින් කරන්න ඕනේ. බුද්ධ ධර්මයේ තවත් එහාට කියලා සත්තුන්ට පවා පින් කරන්න ඕනේ. එතකොට තමයි ඊළඟ ආත්මේ අපිට හොඳ වෙන්නේ. මේවා දැන මේවා සමහර වෙලාවට හරි දුකයි. මේවා ගැන කියලා දෙන ඇත්තොන්ගේ ජීවිතේ ඊට වඩා මේ බලන්න බෑ අහන්න බෑ. එතකොට එහෙම වෙන්නේ විය යුත්තේ කොහොමද කියලා හිතනවානේ. ඔබ එක පැත්තකින් මේ සමාජයට සුන්දර ගායකයෙක්, තව පැත්තකින් සුපිරි තරුවක්, අනිත් පැත්තෙන් ඔබ තාත්තා කෙනෙක්. මම එහෙම කියන්නේ දරුවෝ කී දෙනෙක්ට අම්මා තාත්තා ගැන ආදරය ඔබතුමාගේ ගීත හරහා හිතවල බිහි වෙලා ඇතිද? දැන් අනිත් පැත්තෙන් ඔබේ ගෙදර ජීවිතයේ ඇත්තටම ඔබේ පියසෙනෙහස ගැන කතා කළොත්? ඔව් ඇත්තටම කියනවා නම් මං අවාසනාවන්ත පියෙක්. හේතුව මොකුත් නෙවෙයි. මම එක සිහිනයක් දැක්කා. ඒ සිහිනේ තමයි මට ඉන්න එක දුවයි. මම දුව ඉපදිච්ච දා ඉඳලා දැක්කේ දුව මේ රටේ ඉන්න එක අනාරක්ෂිතයි කියලා. ඒ කියන්නේ මේ තිබිච්ච යුද්ධය නිසාම එතකොට මට ඇත්තටම හිතුණා මගේ දුව වෙන කොහේ හරි රටක ආරක්ෂිත එතකොට මානව හිමිකම් මගේන සාධාරණ රටක හිටිනවා නම් එයාට අභිමානයෙන් ඉන්න පුළුවන් රටක එයා අධ්‍යාපනය ලබනවා නම් හොඳයි කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඇත්තටම මගේ දරුවා අවුරුදු 2මාරයි ලංකාවේ හිටියේ. එතකොට මගේ දුවයි වයිෆුයි ඇමරිකාවේ තමයි අදටත් ඉන්නේ. නමුත් අලුත් තාක්ෂණයේ හින්දා ගෙදර ඉන්නා වගේ දවස ගානේ අපිට හම්බ වෙන්න පුළුවන්. ඒ වුණත් එයා දැන් ඇමරිකාවේ සම්පූර්ණ අධ්‍යාපනය ලැබුවේ. දැන් එයා මේ 4 වෙනි අවුරුද්ද යන්නේ
මෙඩිසින් තමා කරන්නේ වෛද්‍යවරයක් වේවි අනිවාර්යෙන්. නමුත් මම ෆෝන් එකකින් ඉතින් කතා කරනකොට ඇයට ගොඩක් ශ්‍රී ලාංකිකෙක් කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ ගතිගුණ තමයි ඔබේ දියණියනේ. ඔව් ඒකෙන්ද අනික ගොඩාක් දරා ගන්න පුළුවන්. මම එයාට මම නිතරම කියන දේවල් තියෙනවා එයාට. ඉතින් ඒ අනුව එයා යහපත් ළමයෙක් වෙයි ලෝකයට. ලංකාවට නැති වුණත් යහපත් වෛද්‍යවරයක් වේවි කියලා ඉතින් මම ඇත්තටම මම ප්‍රයාස කරනවා එයා වෙනුවෙන්. දැන් දොස්තර නෝනා කෙනෙක්ගේ තාත්තා කෙනෙක් කියන්නේ. තව ඉදිරියේදී. ඔව් ළඟම. දැන් එතකොට ඔබේ ආදරණීය දියණියට ආදරයෙන් ඔබ ජීවිතේ කියා දුන්නනේ. දැන් මේ වෙලාවේ ඔබතුමාව අහගෙන ඉන්න තව ගොඩාක් දූවරුන් සහ පුතාලා. ඇත්තටම කියනවා නම් මම ගීතවලිනුත් මම කියලා තියෙනවා අම්මා තාත්තගේ. මොකද අපි දැන් මම හිටියට වඩා හොඳ තැනකට හොඳ පිළිවෙලට ජීවත් කරන්න තමයි මම මේ පරිත්‍යාගය කෙරුවේ. මට අල්ලන්න දකින්න නැති වුණත් මේ දරුවව හොඳ තැනකට අරින්න තමයි මම ඒ පිළිවෙලට තීරණයක් ගත්තේ මේ යුදමේ වාතාවරණය. නමුත් හැම අම්මා තාත්තා කෙනෙකුට මේ අවස්ථාව නැහැ. ඉතින් හැම කෙනෙකුට මෙහෙම කරන්න. නමුත් මට ලැබුණු වාසනාවනෝ මට ඒ තත්ත්වය උදා වුණා. එහෙම කියලා මම මේ රටේ ඉන්න දරුවන්ව මේ අමතක කරන්නේ නැහැ. අදටත් මම ළමයි කීප දෙනෙකුට සතයක්වත් ගන්න නැතුව ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. ඒ කියන්නේ මම දන්නවා ඔබතුමායි මට පුළුවන් පිළිවෙලට. එතකොට මං ගැන වැඩි මං කියන්න කැමති නෑ. ඇත්තටම දැන් මම මේ දවස්වල ටිකක් මන්ද මානසිකත්වයක් තියෙන දරුවෙකු එක්ක තමයි මම ඉන්නේ. අහල පහල ඉන්න. ඒ දරුවා උද්දින් පාන්දර එනවා. ඇවිල්ලා ඉවරලා මගේ ජනේලට තට්ටු කරනවා. මම තේ එකක් හදලා දෙනවා. හදලා දීලා එයා යනවා ඊට පස්සේ ගෑරේජ් එකක වැඩ කරනවා. නමුත් එයා ඉස්කෝලේවත් ගිහිල්ලා නැහැ. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරියෝ. තාත්තා ඇත්තටම ගුරුවරයෙක් හැටියට සේවය කළා යාමිය ගිහින්. නමුත් අම්මා අදටත් ගුරුවරියක්. ඉතින් නමුත් ඒ දරුවට මම අවශ්‍ය මානසික සුවය ආදරය දෙනවා. මට පුළුවන් පිළිවෙලට මම ඒක තමයි මගේ දවසේ දෛනිකම දෙයක්. ඒක හවසටත් මං කියලා තියෙන ගෑරේජ් එකෙන් එන ගමන් ඔයා එන්න ඕනේ මේ ආපුවම අපේ ගෙදර නාලා මං හදලා දෙන තේ එකක් බීලා තමයි යන්නේ. ඉතින් ඒකෙන් මටත් ලොකු තෘප්තියක් තියෙනවා. ඒ දරුවටත් නැති වෙච්ච ආදරයක් ලැබෙනවා ඇති. මට තේරෙන ඒ ළමයා හරි ආදරේ මට. ඒ කියන්නේ මං කොහේ හරි ගියාම කොහෙද ගිහිල්ලා තියෙන්නේ ඒවා මම හොයලා බලනවා. ඊට පස්සේ යාගේ අර සීයා කෙනෙක් ඉන්නවා. එයාට ෆෝන් එක කෝල් කරලා මට දෙනවා මං ඉන්න තැනට කතා කරන්න. ඒ වගේ තියෙනවා. ඉතින් මම ඒකෙන් නම් බලාපොරොත්තු වෙන්නේ මගේ සිත සුවයයි ළමයාගේ දෙකම තමයි. ඔබතුමාගේ කතාව මුල මුනින්ම අහගෙන ඉන්නකොට ඔබතුමාගේ හැම දෙයකින්ම ඒක තමයි ඔබ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඔබතුමාගේ හිත සුවයට වඩා අනිත් අයගේ සනසිල්ල සුවය ආදරය. ඇත්තෙම. අද ආපස්සට හැරිලා බලනකොට දැන් අර තරු යුගය තාමත් ඔබ තරුවක් කිසිම විදිහකින් ඒ ආලෝකය අඩු වෙලා නැහැ. ඇත්තටම කියනවා නම් අපි ඒ කියන්නේ ඒක දැන් මගේ බුද්ධියට නිගාවක් මෙහෙම කියන එකත් මට නමුත් අපි ලබාගෙන තිබුණා ලොකු ජනප්‍රියත්වයක්. ඒක ඇත්ත. ඒ කියන්නේ මිනිස්සු ගොඩාක් ආදරෙයි අපිට. ඒ නිසාම අපි කිසිම දේශපාලන පක්ෂයකටවත් සම්බන්ධ දැනෙන්න සම්බන්ධ වුණේ නැහැ. හිතවත් අය හිටියා. නමුත් ඒ අයගෙන්වත් කිසිම අදට වුණත් කිසිම නායකයෙකුට කියන්න බෑ මේ සන්ෆ්ලවර් එකේ නීල් මගේ පස්සෙන් ආවා, නෙල්සන් වාස් මගේ පස්සෙන් ඇවිල්ලා මට මගෙන් මේක ඉල්ලුවා, අර කිල්ලුවා කරලා දෙන්න කියලා. එහෙම කවදාවත් නැහැ. අපි ගියෙත් නැහැ. හැබැයි අපිට ඒ අයගේ ගෞරවය අදටත් තියෙනවා. ඕනම නායකයෙක් නමින් කතා කරන තත්ත්වයට අපි ඉන්නවා. නමුත් අයතා සම්බන්ධකම් අයතා උදව් පදව්
ඒ කිසි දෙයක් සන්ෆ්ලවර් අරන්නේ අද වෙනකන්. ඒක මම බය නැතුව කියනවා. නායකයින් ගොඩාක් ඇවිල්ලා ගිහින් තියෙනවා අපිව දන්න. අපිට ගොඩාක් ප්‍රසංග දුන්නා. එතකොට සමහර වෙලාවට ආමු මේ අර පක්ෂයේ මේ පක්ෂයේ කියලා ඉවරලා කියන තත්යකට ඉඳලා තියෙන. නමුත් අපි එහෙම ඒගොල්ලන්ගෙන් ආයත කිසිම දෙයක් කරගෙන නැහැ. කලාකරුවන් කියන්නේ පොදු වස්තුවක්. පොදු අන්න හරි. මම ඒකයි කියන්නේ අපි භාගයක් එක්ක තරහ වෙන්න ඕනේ නැහැ. ඒක මහා බර කතාවක්. අපි භාගයක් එක්ක තරහ වෙන්න ඕනේ නැහැ කියන එක. ඔව්. ඇත්තටම ද්වේෂයක් ඇති වෙනවා. කියන්නේ ඔයා යම් කිසි පක්ෂයකට වැඩ කරනවා නම් මං ඒ පක්ෂයට විරුද්ධව යමක් ප්‍රකාශ කරලා එහෙම නැත්තම් වැඩ කරනවා නම් එතකොට ඔයා තුල ද්වේෂයක් ඇති වෙනවා කියන එක වළක්වන්න බෑනේ. කලාකරුවෝ ඔය අර ඒගොල්ලන්ගේම භාෂාවෙන් කියනනම් කඩේ යන්න හොඳ නැහැ. මම ඒක අනුමත කරන්නේ නැහැ. රහසින් ගිහලා ඡන්දේ දාන එක වෙන එක. නමුත් මම ඒක අනුමත කරන්නේම නැහැ. කලාකාරයෙක් කියන්නේ බය නැතුව විවේචනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මම එලාර දුටු ගැමුණු සින්දුව ගැහුවා. දෙන්නම් කොලොක්කා ගැහුවා. ඒ වගේ බය නැතුවම විවේචනාත්මකව අපි මේ ඔය සමහර ඔය පරණ වාද බයිල මම දැක්ක මේ ළඟදී අයියේ මේක වේදිකාවේ ගායනා කරන්න බැරිද කියලා මට මේ ඒවල තිබුණ පරණ සින්දුවක් රෙකෝඩ් කරලා ඒකේ තනි දේශපාලනය තියෙන්නේ. ඒකේ අන්තිමට කියන්නේ මේ අපි මේ පක්ෂ ભેද අතරලා මේ රට දියුණු වෙන්න එකතු වෙමු කියලා. අපි දෙන්න දෙපැත්තට කියන බයිලා එක. සෑහෙන කාලෙක කියපු එක. එතකොට බයිලා එකකින් උනත් අපි කිව්වේ මේ විය යුතු දේ. නමුත් අපේ දැන් අද ගන්නකෝ මේකක් Facebook ගියාම තියෙන්නේ තමන්ගේ පක්ෂයට අත්ගාලා තේරුම් ගන්න පුළුවන් ඒ කියන දෙයින්ම ආණ්ඩු පක්ෂයට බයිනවා. ආණ්ඩු පක්ෂයට කෙලින්ම ඒගොල්ලෝ කරන වැරදි කියනවා මේමයි කිව්වේ දැන් කොහොමද කියන්නේ එහෙමද වෙන්නේ අර එහෙම කී දානවා. එතකොට අනිත් අය අපි කරන වැරදි දේවලුත් මේ හරි කියලා දානවා. ඒක නෙවෙයි විය යුත්තේ. හරි දේ කරන්න දැන් දැන් විරුද්ධ පක්ෂයට දැන් මොකුත් කරන්න බෑනේ. විරුද්ධ පක්ෂයට මොකුත් කරන්න බෑ. විවේචනය හැම දෙයකම විවේචනය කර මෙයා කරන එක නෙමෙයි. එයාලට උදව් දෙන්න ඕනේ දැන් ඉන්න පාලකයින්ට මේ රට හරියට ගේන්න. වරදක් කරනවා නම් ඒක විවේචනය කරන්න ඕනේ. නමුත් කරන හැමදේම විවේචනය කරන එකයි මේකයි ඒක රටක දියුණු වෙන්නේ නැහැ. දියුණුවක් කවදාවත් අත්දකින්න දැන් මම ඕන තරම් රටවල් වලට ගිහිල්ලා ඒ රටේ අඬනවා. ඇයි මගේ රට මතක් වෙලා. ඇයි මගේ රටට මෙහෙම කරන්න බැරි කියලා. ඔච්චර පුළුවන්කමක් තියනවද මගේ රටේ? දැන් මේ බලන්නකෝ අපි කොච්චර ආඩම්බරද අද වෙනකොට මුළු ලෝකයටම වඩා අපේ රටේ කොරෝනා පාලනය වෙලා තියෙනවා. ඒක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. එතකොට වෙන බඩු මිල ඉහළ ගින් තියෙනවා. අපි ඒක ගැන ආඩම්බර වෙන්න බෑ අපිට. එතකොට අපි කියන්න ඕනේ ඇයි බැරි මේක අඩු කරන්න මොන හරි ක්‍රියාමාර්ගයක් ගන්න. එහෙම නැත්නම් ඒකට දරන්න පුළුවන් ආදායමක් ඇති කරලා දෙන්න ජනතාවට. ඒකනේ විය යුත්තේ. මැදමාවතක ඉන්න කලාකරුවෙක්ට මොනතරම් සැනසිල්ලෙන් දේවල් කතා කරන්න පුළුවන්ද කියලා මම මේ වින්දා. දැන් ඉතින් ඒ විඳීමේ අවසානය කියලා මම කියන්න කැමති නෑ. තව දවස් ඉතුරුයි. ඔබතුමා චිරාත් කාලයක් නිරෝගී සුවයෙන් ඉන්නවා. එතකොට අපිට තව දවසක අපිට හමු වෙන්න පුළුවන්. ඒ ඔක්කොම නමුත් අද වැඩසටහනේ අපි දෙන්නට අපේ ආදරණීය අසන්නන් වෙනුවෙන් ඉඩ හම්බ වෙන වෙලාව අවසන් වෙලා. දැන් මට මෙන්න මේක කියන්න දැන් අර
අර තරුවන මේ ඉතින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමම අනසකට තමන්ගේ මම එක නරකට නෙවෙයි කියන්නේ කටහඬට අපිව යටත් කරගෙන අපි අපේ රසිකත්වය මෝදු කරලා අපි නටන ඔබ ගාව hina වෙන උඩ පනින පිරිසක් බවට පත් කරපු වීරයා ඔබ. අද ඔය පුටුවේ ඉඳගෙන ඒ කල දිහා හැරිලා බලනකොට මොකද හිතෙන්නේ? ඇත්තටම හැරිලා බලනකොට හිතෙනවා සතුටකුත් දැනෙනවා. ඇත්තටම සතුටක් දැනෙනවා. ගොඩාක් මිනිස්සුන්ව සන්තෝෂ කරුවා සතුටු කෙරුවා කියන එකේ සතුට තියෙනවා. නමුත් පුංචි දුකකුත් තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සර සංගීත ප්‍රසංග ඉදිරිපත් කරනකොට ඉස්සරහා හිටියා පවුල් පිටින් ඇවිල්ලා ලස්සනට බලන පිරිසක්. නමුත් අද එහෙම නෙමෙයි. බීලා නටලා ගෝරි දාන කට්ටිය තමයි වැඩි. මේ ප්‍රසංග වේදිකාවේ ඉස්සර අපි මේ හූ කියනකොට බයයි. ඒ නිසා හූව එන්නේ නැති පිළිවෙලට අපි ක්‍රියා කරන්න අපි කටයුතු කරනවා. හොඳම උදාහරණය මම කියන්න. ඉස්සර වෙලාවම අපිට හූ කිව්වේ විශ්වවිද්‍යාලයකට ගියා ඒගොල්ලන්ගේ වාර්ෂික උත්සවයකට. ඒකෙදි ඒගොල්ලන්ගේ අර සෝෂල් වලට යනවා කියන්නේ. එතකොට පළවෙනි සින්දුව අපි ගැහුවා. එතකොට සන්ෆ්ලවර් නෙමෙයි අතරම සන්ෆ්ලවර්ටත් ඉස්සර. සන්ෆ්ලවර් කියන්නේ 83ටත් ඉස්සර වෙලා. ඊට පස්සේ පළවෙනි සින්දුව ගහපුවම වෙන හුවක් තිබ්බා නතර කරපු ගමන්. පස්සේ අපිට ඇත්තටම පණ නැති වුණා නිකන්. දැන් මොකද කරන්න කියලා. එතකොටම අර අපිව ගෙනාපු සංවිධානය කරන ඊ කලබල වෙන්නවා බය වෙනවා මේක මෙහෙ නේචර් එක මේක මෙහෙම තමයි අපේ උන් එහෙමයි සින්දුවක් කියුණාම ඔහු කියනවා මේ ඒක හැටි ගණන් ගන්න එපා ගුවා. පස්සේ හරි එන දෙක පටන් ගන්නilla කියලා නීලయ్య දෙවෙනි සින්දුව පටන් අරන් දෙවෙනි සින්දුව යනකොට ඔක්කොටම ගිහිල්ලා කනට කරලා කිව්වා සින්දුව නතර කරන්න එපා. ලූෂන් ඩ්‍රම්ස් ගහේ ලූෂන් කිව්වා මචං මේක බීට් එක තියාගනින්. ඒ කියන්නේ ඩ්‍රම්ස් නවතින්නේ නැහැ. ඔක්කොමටම ළඟට ගිහිල්ලා කිව්වා මං හිතන්නේ ඕක තමයි අර නල් ස්ටොප් වලට ගිය පළවෙනි සිතුවිල්ල. ඒ කියන්නේ ගීතේ ඉවර වෙන්න ඉස්සෙල්ලා ඒ ගීතේම තව ගීතයක් අමුණනවා. සින්දුව නතර කරන්නේ නතර කෙරුවොත් නේ දැන් මේගොල්ලෝ. එතනින් නතර වුණේ නෑ නීලේ මං කියන්නේ නායකත්වයේ ගැන මං කියන. ඊට පස්සේ අර අපට ඉන්ටර්වල් එකක් දෙනකොට කැසට් එකක් දාන්න තිබුණා සින්දු. එයා ළඟට ගිහිල්ලා කිව්වා අපි දැන් මේක ගහලා ඉවර වෙගෙන ඉන්නේ. ඔයා එතනින්ම කැසට් එක දාන්න කිව්වා. එතනින් පස්සේ කැම්පස් එකේ කට්ටිය හෝ කිව්වේ නෑ ඒක සින්දුවකටවත් අපි මුළු මේකම ඉවර වෙනකන් අපි ගියා ඒ පිළිවෙලටම. ඒක ඉතින් ඒක නායකත්වය ඒක මන් දකින. මේ කියන්නේ ගොඩ කාලයකට ඉස්සර වෙලා. හැබැයි අද වෙනකොට ඒ බය මට අදටත් තියෙනවා. මං කැමති නෑ හූ කියනවට හූ අහන්න ආසත් නෑ. ඒ කියන්නේ අප්‍රසාදේනේ හූ කියන්නේ. නමුත් අද සංගීත ප්‍රසංගයේ අපිට ඇහෙන දෙයක් තමයි මල්ලිලා දෙන්නකො හූවක්. දෙන්න හූවක් කියලා හූව ඉල්ලනවා. ඒ කියන්නේ හූව දැන් මේ අර නෝම සාමාන්‍ය වෙලා සාමාන්‍ය තත්ත්වයට අරගෙන තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ තමන් කරන ඕන දෙයක් ඕකේ කරගෙන තත්ත්වයට ප්‍රසංග වේදිකාවක් ගිහින් තියෙනවා. ජීවිතය ගැන සතුටකුත් ලෝකයේ සමාජයේ පත්වමින් ඇති තැන ගැන සියුම් කනගාටුවකුත් හිතේ තියෙනවා. ඔයා හරි පිළිවෙලට කෙටියෙන් කිව්වා ඒක. මට හිතෙනවා ඔබතුමන්ගේ සංවේදී හිත තව නිර්මාණ කරයි. ඒ ගැන එතකොට හූ කියන මල්ලිලාටත් හිතවලට කාන්දු වෙන පණිවිඩයක් කාන්දු කරන්න ඔබතුමාගේ භාෂාවට පුළුවන් වෙයි. ඇත්තටම කියනවා නම් දැන් මගේ තාත්තගේ සින්දුව මම පාන්දර 3ට කියලා තියෙනවා. කවුරුත් හූ කියන්නේ. ඒ කියන්නේ හැම තාත්තා කෙනෙක් ඉන්න හැම කෙනෙක්ම නේ උතන ඉන්නේ ඉස්සරහා. ඒක ඇවිල්ලා වේග රිද්ම ගීතයක් නටන්න පුළුවන් ගීතයක් නෙවෙයි. මම අනිත් එක මියුසික් නැතුව මියුසික් අවම භාවිත නටන්න බැරි වෙන්නයි මං කියන්නේ. මම කියනවා මම මේක මියුසික් නැතුව ගායනා කරන්නේ
මල්ල මෙච්චර වෙලා නැටුවනේ මේක නටන්න එපා නටන්න පුළුවන් එකක් නෙමෙයි මේක මගේ දුක්බරම අවස්ථාව මගේ ජීවිතේ ඔයාලා මේක අහන්න කියලා තමයි කවදාවත් මම හුව අහලා නැහැ තාත්තගේ සින්දුවට ප්‍රසංග වේදිකාව හරහා මිනිසුන්ගේ හිත්වලට කොයි තරම් කතා කරන්න පුළුවන්ද කියලා මම මගේ ජීවිතය දැනගත්ත මුල්ම දවසයි අද. අපි බොහෝ විට දැනගෙන හිටියේ වේදිකාවක් ඉස්සරහට යන්න අපි නිකන් කතා කරන භාෂාවෙන් කිව්වොත් රිලැක්ස් වෙන්න, නටන්න, උඩ පනින්න, කෑ ගහන්න එහෙම හිතාගෙන යන අපිට සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම කොයි තරම් පණිවිඩ හිත ඇතුලෙන් තියලාද අපිට නොතේරෙන්න අපේ ජීවිතවලට ඒ පණිවිඩ කාන්දු කරලාද ඒ කණ්ඩායමේ නියමුවන් දෙදෙනෙකු ඉන්නවා කෙනෙක් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුල සූරිය මහත්මයා අපි දවසක සජීවිත හරහා එතුමන්වත් සම්බන්ධ කරගන්නවා අනිත් කණ්ඩායමේ සියලු දෙනාටත් අපි ආදරේ ඔවුන් ඉදිරියේ ප්‍රමුඛව ඇහුණු අපි ආදරය කරන පෞරුෂය පිරුණු ඒ වගේම හෘදයාංගම අමුතු දුකකුත් තියෙන හඬ ඒ හඬේ හිමිකරු නෙල්සන් වාස් මහත්මයා ඔබ තරම් ප්‍රාසංගිකව මට කියන්න බෑ ඒ වුණාට මේ වැඩසටහනට ඔයා භාවිතා කරන ශෛලිය හරියටම හරි සංඝ වේදිකාවක් නෙමෙයි මේ ඉතින් අපි සමුගමු නමුත් හෙට දවස පිළිබඳ අලුත් බලාපොරොත්තුවකුත් එක්ක ඔබතුමන්ගේ හඬින් අලුත් විදිහේ මිනිසුන්ගේ හිත් ඇහැරවන අමුතු ගීතයක් ඇසේවා කියන සුපසන් ප්‍රාර්ථනාවෙන් අපි නින්දට ගියාට කමක් නැද්ද? කමක් නැහැ හැමෝටම සුබ රාත්‍රියක් සුබ නින්දක් ඒ වගේ මේ නින්දෙන් සුබ සිහින දකීවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට ප්‍රාර්ථනා කළා බැඳි ප්‍රාර්ථනාව ආදරණීය ඔබතුමන්ටත් එසේම වේවා. ඔබේ ආදරණීය දියණිය, ඔබේ ආදරණීය බිරිඳ, ඔබ පුංචි පවුල, ඔබ ආදරය කරන සියලු දෙනාටම අපි කාලාන්තරයක් තිස්සේ සැනසූ පින වූ ඉදිරියටත් ඒ සැනසිල්ල ලබා දෙන මගේ ආගමේ හැටියට පින අයිති වේවා. ඔබතුමාගේ ආගමේ හැටියට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හැමදාකම ලැබේවා. ප්‍රාර්ථනා කළත් නොකළත් ඒක එහෙම තමයි. ඔබ වැනි හොඳ මිනිසුන් තව තවත් මේ සක්වල පහළ වේවා. අපි සමුගන්නද එහෙනම්? හොඳයි. සුබ රැයක් මගේ ආදරණීය අසන්නනි. ජීවිත කතා පොතක පිටු එකින් එක පෙරලෙද්දි මොන තරම් දේවල් උකහාගත හැකිද අපි අද නෙල්සන් වාස් නැමති ඒ චරිතාපදානයයි කියුවේ අපි ඇසුවා නොවේ ඒ කියුවා බොහෝ දේවල් හිතේ ලියාගන්නට ඉඩ ඉතුරු කරමින් මම මේ රාත්‍රියේ ඔබේ හදවතේ දොර කවුළු පියන හැර තබන්නම් එන හුලඟදිගේ එතුමන් කියව සිතිවිලි ධාරාව ඔබේ ජීවිතයට කාන්දු කරගන්න සුපසන් රාත්‍රියක් වේවා. මම තරංගානානායක්කාර. Net FM Unlimited.